ආයුබෝවන් දරුවනේ. අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් වක්‍ර ක්‍රමයට පිළියෙල කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. මුදල් ප්‍රවාහ ප්‍රකාශ ගැන අපි සාකච්ඡා කරනකොට අපිට අමතක කරන්න බැරි දෙයක් තමයි ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රතිඅංක 7. මොකද ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රතිඅංක 7 මගින් තමයි ව්‍යාපාරයක මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය සියලු මඟ පෙන්වීම් ලබා දෙන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රතිඅංක 7 මගින්. ඉතින් මේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රතිඅංක 7ට අනුව අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කර ගැනීම කරන්න වෙනවා. ඉතින්දී මේ ප්‍රමිතියට අනුව අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කිරීම හෙවත් ව්‍යාපාරයක යම් ගිණුම් කාලච්ඡේදයක තුල සිදු මුදල් ප්‍රවාහය වාර්තා කිරීම සඳහා අපිට භාවිතා කළ හැකි ක්‍රම දෙකක් හඳුනාගත හැකියි. මොනවද මේ ක්‍රම දෙක කියන එක මේ වන විටත් ඔබ දන්නා කරුණක්. නැවත මතක් කර දීමක් කරවුවොත් මොනවද මේ ක්‍රම දෙක කියලා? එකක් තමයි සෘජු ක්‍රමය, අනිත් එක තමයි වක්‍ර ක්‍රමය. ඉතින් මෙතෙන්දී සෘජු ක්‍රමය යටතේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කිරීම සිදු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මීට පෙර අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මෙතෙන්දී මේ සෘජු ක්‍රමය සහ වක්‍ර ක්‍රමය අතර වෙනස නිර්මාණය වෙන්නේ මොකක් නිසාද කීවොත් විශේෂයෙන්ම සෘජු ක්‍රමය සහ වක්‍ර ක්‍රමය අතර වෙනසක් නිර්මාණය වෙන්නේ මෙහෙයුම් කටයුතු. එහෙම නැත්නම් අපි කියන මෙහෙයුම් ක්‍රියාකාරකම්. මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ව්‍යාපාරයක් තුළ ජනනය වන මුදල් ප්‍රවාහය ගණනය කරන ආකාරය මත තමයි මේ සෘජු ක්‍රමය එහෙම නැත්නම් වක්‍ර ක්‍රමය වශයෙන් කොටස් දෙකක් යටතේ මුදල් ප්‍රවාහ වාර්තා කිරීම තුළ වෙනස්කම් නිර්මාණය වෙන්නේ. ඉතින් මේක අපි බලමු කොහොමද මේක සිදු වෙන්නේ කියලා. ඊට කලින් මීට පෙර අපි සාකච්ඡා කරලා තියෙන විශේෂ කරුණු වෙත නැවත පොඩි ප්‍රවේශයක් අරගෙන ඉමු. මොකද ඔබට මේ වන විට සමහර විශේෂ කරුණු මඟ හැරලා ඇති, අමතක වෙලා ඇති. ඒ නිසා ඒවා නැවත මතක් කර ගැනීම සඳහා නැවත පුනරීක්ෂණයක් කරලා අපි වක්‍ර ක්‍රමයේ යටතේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගමු. අපි මුදල් ප්‍රවාහය ගැන සාකච්ඡා කරනකොට ව්‍යාපාරයක මේ සිදුවන මුදල් ලැබීම් ප්‍රවාහය සහ ව්‍යාපාරයක මේ ආකාරයට සිදුවන මුදල් ගෙවීම් ප්‍රවාහය මෙහෙයුම් ආයෝජන සහ මූල්‍ය වශයෙන් අපි කොටස් තුනක් යටතේ මූලාශ්‍ර තුනක් යටතේ වර්ගීකරණය කරලා ඒවා අපේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් තුළ වාර්තා කිරීම සිදු කරනු ලබනවා. ඉතින් මෙතෙන්දී මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් තුළ මේ මුදල් ප්‍රවාහය වාර්තා කිරීමේදී අපිට භාවිතා කළ හැකි ක්‍රම දෙකක් තිබෙන බව අපි මීට පෙර හඳුනාගෙන තියෙනවා. දැන් ඒ ගැන තමයි මේ සාකච්ඡා කරමින් ඉදිරියට යන්නේ. ඉතින් මෙතෙන්දී මේ මුදල් ප්‍රවාහය වාර්තා කරන්න පුළුවන් ක්‍රම දෙක මොකක්ද කියලා අපි බැලුවොත් එහෙම එක තමයි සෘජු ක්‍රමය, අනිත් එක තමයි වක්‍ර ක්‍රමය. දැන් මේ වෙනකොට අපි සෘජු ක්‍රමය ගැන සාකච්ඡා කරලා තියෙන්නේ. නමුත් මම නැවත මතක් කර දීමක් ලෙස තමයි මේ විශේෂ කරුණු මුල ඉඳන් සාකච්ඡා කරේ. ඉතින් මෙතෙන්දී අපි සෘජු ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කරන
කරනවාද වක්‍ර ක්‍රමයට මුදල් ප්‍රකාශය පිළියෙල කරනවාද කියලා නැත්නම් මෙහෙම කිව්වොත් වඩාත් නිවැරදි. මුදල් ප්‍රකාශය පිළියෙල කරලා තියෙන සුදු ක්‍රමයටද එහෙම නැත්නම් වක්‍ර ක්‍රමයටද කියන එක අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා අපි බැලුවොත් එහෙම මෙතෙන්දී මුදල් ප්‍රවාහය ගණනය කිරීමේදී අපි මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය කොහොමද ගණනය කරලා තියෙන්නේ කොහොමද වාර්තා කරලා තියෙන්නේ කියන කාරණය මත තමයි මේ ඍජු ක්‍රමයට මුදල් ප්‍රකාශය පිළියෙල කරලා තියෙනවාද වක්‍ර ක්‍රමයට මුදල් ප්‍රකාශය පිළියෙල කරලා තියෙනවාද කියන එක අපිට හඳුනා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ. ඉතින් මුදල් ප්‍රවාහයක් ගණනයේදී අපිට මේ ඍජු ක්‍රමය හෝ වක්‍ර ක්‍රමය කියන ක්‍රම දෙකෙන් එකක් භාවිතයට ගන්න පුළුවන්. එතෙන්දී ඍජු ක්‍රමය සහ වක්‍ර ක්‍රමය අතර වෙනස නිර්මාණය වෙන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වන මුදල් ප්‍රවාහය ගණනය කිරීමේදී අනුගමනය කරලා තියෙන ක්‍රමවේදය කුමක්ද කියන සාධකය මත පමණයි. මොකද මූල්‍ය හෝ ආයෝජන කියන ක්‍රියාකාරකම් හරහා ජනනය වන මුදල් ප්‍රවාහය අපිට වාර්තා කරන්න වෙන්නේ ඍජු ක්‍රමයටම පමණයි. ඒ කියන්නේ ව්‍යාපාරයට කෙලින්ම මුදල් ලැබුණු ආකාරය සහ ව්‍යාපාරයෙන් කෙලින්ම මුදල් පිටතට ගලාගෙන ගිය ආකාරය පදනම් කරගෙන තමයි ආයෝජන ක්‍රියාකාරකම් සහ මූල්‍ය ක්‍රියාකාරකම් කියන කටයුතු හරහා සිදු මුදල් ප්‍රවාහය අපිට වාර්තා කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ක්‍රම දෙක හරහා අපිට ඍජු ක්‍රමය හෝ වක්‍ර ක්‍රමය ඒ යටතේ මුදල් ප්‍රවාහය වාර්තා කරලා තියෙනවාද කියන එක අපිට වෙන්කර හඳුනා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මෙහෙයුම් කටයුත්ත නැත්නම් ලාභ පීමේ කටයුත්ත හා සම්බන්ධ ක්‍රියාකාරකම් හරහා ජනනය වූ මුදල් ප්‍රවාහය අපිට ක්‍රම දෙකක් ඔස්සේ ගණනය කරන්න පුළුවන්. මේ මත තමයි ඒ නිසා මේ ඍජු ක්‍රමය සහ වක්‍ර ක්‍රමය කියන ක්‍රම දෙක අතර වෙනස නිර්මාණය වෙලා තියෙන්නේ. ඍජු ක්‍රමය කියන්නේ මොකක්ද කියන එක මීට පෙර ඉගෙන ගන්න තියෙනවා. නමුත් නැවත මතක් කර ගැනීමක් කරවුවොත් ඍජු ක්‍රමය කියලා අපි කියන්නේ කෙලින්ම ව්‍යාපාරයක නැත්නම් ආයතනයක දල මුදල් ලැබීම සහ දල මුදල් ගෙවීම. නැත්නම් අපි කියනවා ව්‍යාපාරයට කෙලින්ම මුදල් ලැබුණු ආකාරය සහ ව්‍යාපාරයෙන් කෙලින්ම මුදල් පිටතට ගලාගෙන ගිය ආකාරය සැලකිල්ලට අරගෙන අපි මුදල් ප්‍රවාහය වාර්තා කරවුවොත් අන්නේ ක්‍රමයට අපි කියනවා ඍජු ක්‍රමය කියලා. ඉතින් මෙතෙන්දි මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය වාර්තා කිරීමේදී අපි මේ ව්‍යාපාරයේ ලාභය ගණනය කිරීම සඳහා නැත්නම් ලාභය උපයා ගැනීම සඳහා ඍජුවම දායක වූ ගනුදෙනු හරහා ව්‍යාපාරයෙන් පිටතට කෙලින්ම මුදල් ගලාගෙන ගිය ආකාරයත් ව්‍යාපාරය ඇතුළතට කෙලින්ම මුදල් ගලාගෙන ආපු ආකාරයත් සැලකිල්ලට අරගෙන අපි මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය ගණනය කර මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කිරීම මෙතෙන්දී අපි ඍජු ක්‍රමයේ යටතේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කිරීම ලෙස හඳුනා ගන්නු ලබනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය තුළ ඍජු මුදල් ලැබීම් ප්‍රවාහය සහ ඍජු මුදල් ගෙවීම් ප්‍රවාහයට අපිට උදාහරණ වශයෙන් මේව ගන්න පුළුවන්. මොනවද? අත්පිට ගැනුම් හරහා ව්‍යාපාරයෙන් පිටතට මුදල් ගලාගෙන යන ඒවා, අත්පිට විකුණුම් හරහා ව්‍යාපාරය ඇතුළට මුදල් ගලාගෙන එන ඒවා. ඒ වගේම ණය හිමියන්ට කරන ගෙවීම් හරහා ව්‍යාපාරයෙන් පිටතට මුදල් ගලාගෙන යෑම, ණයගැතියන්ගෙන් මුදල් ලැබෙනකොට ව්‍යාපාරය තුළට මුදල් ගලාගෙන ඒම. ඒ වගේම ලද කොමිස්, ලද පොලි ආදායම් සහ වෙනත් ලාභාංශ ආදායම් වගේ මාර්ග හරහා අපේ ව්‍යාපාරයට
ලැබෙන මුදල් ලැබීම් ප්‍රවාහය. ඊළඟට මුදලින් කළ මෙහෙයුම් වියදම් මුදලින් ගෙවලා තියෙන මෙහෙයුම් වියදම් ගත්තොත් ඒවා අපි මෙතෙන් සැලකිලිට ගන්න ඕන මුදලින් කරපු ටික පමණයි. උපචිත වියදම් මෙතෙන් අපි සැලකිලිට ගන්නෙ නැහැ. හැබැයි මෙතෙන්දී මුදලින් කළ වියදම් සියල්ල අපි සැලකිලිට ගන්න වෙනවා කාලච්ඡේදයක් නොසලකා. ඒ කියන්නේ ඉදිරි කාලච්ඡේදයට යම් ගෙවීමක් කරලා තිබ්බොත් ඒකත් මෙතෙන්දී අපිට සැලකිලිට ගන්න වෙනවා. මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ ජනනය වෙච්ච මුදල් ප්‍රවාහයක් ලෙස. ඊළඟට බදු ගෙවීම්, පොලි ගෙවීම් වගේ දේවල් මුදලින් කරපු ගෙවීම් අපි මෙතෙන්දී මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයට උදාහරණ වශයෙන් අපිට ගන්න පුළුවන්. සෘජු මුදල් ප්‍රවාහයට උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. ඉතින් මේ හරහා සිදුවෙන්නේ කෙලින්ම ව්‍යාපාරය පිටතට මුදල් ගලාගෙන යාමක් හෝ කෙලින්ම ව්‍යාපාරය තුළට මුදල් ගලාගෙන යාමක් වයි මේ හරහා සිදුවෙන්නේ. ඒ නිසා මෙන්න මේ විදිහට අපි මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය අපි වාර්තා කිරීම කරවුවොත් මේ මූල ආශ්‍රයයන් පදනම් කරන අපි මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය වාර්තා කරවුවොත් අන්නේ ක්‍රමයට අපි කියනවා සෘජු ක්‍රමය කියලා. ඒ නිසා සෘජු ක්‍රමය යටතේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළිල කරනකොට අපි මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය සොයාගන්නේ කොහොමද කියන එක ඊළඟ අපි බලමු. ඉතින් මෙතෙන්දී අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළිල කරනකොට සාමාන්‍ය මූල්‍ය ප්‍රකාශයක් පිළිල කරනවා වගේම මේ ආකාරයට ව්‍යාපාරයේ නම මේක පිළිල කරන කාල පරිච්ඡේදය මොකක්ද ප්‍රකාශය මොකක්ද කියන එක නම් කිරීම කරන්න ඕන එක අපි මේකට ඉගෙනගෙන තියෙන දන්නා කරුණ. right. මෙතෙන්දී මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වෙන මුදල් ප්‍රවාහය අපිට මේ ආකාරයට හොයාගන්න පුළුවන් සෘජු ක්‍රමයේදී මෙතන අපි කෙලින්ම දල මුදල් ප්‍රවාහය එහෙම නැත්නම් කෙලින්ම මුදල් ලැබුණු විදිය සහ කෙලින්ම ව්‍යාපාරයෙන් පිටතට මුදල් ගියපු ආකාරය තමයි මෙතන වාර්තා කිරීම කරන්නේ සෘජු ක්‍රමයේදී. ඉතින් අත්පිට විකුණුම් අපිට ධන මුදල් ප්‍රවාහයක් ලෙස වෙළඳ ලැබී විදය මත ලද මුදල් කියන්නේ ණයගැතියන්ගෙන් ලැබුණු මුදල් ධන මුදල් ප්‍රවාහයක් ලෙසත් අත්පිට ගෙනුම් ඍණ මුදල් ප්‍රවාහයක් ලෙසත් වෙළඳ ගෙවි යුතු දෑ සඳහා අපි මුදලින් ගෙවලා තියෙන ගෙවීම් ටික ඍණ මුදල් ප්‍රවාහයක් ලෙසත් ඊළඟ මුදලින් ගෙවූ පරිපාලන වියදම් මුදලින් ගෙවූ බෙදාහැරීමේ වියදම් අනිකුත් මුදලින් ගෙවූ මෙහෙයුම් වියදම් යන ආදිය අපිට ඍණ මුදල් ප්‍රවාහයක් ලෙස වාර්තා කරන්න පුළුවන්. මෙතින්දී අපි කෙලින්ම ව්‍යාපාරයෙන් පිටතට මුදල් ගිය ආකාරය සහ කෙලින්ම ව්‍යාපාරය තුළ මුදල් ලැබුණු ඒ ආකාරය තමයි වාර්තා කරන්න ඕනේ. එතන මේ විදිහට වාර්තා කරපුවාම අපිට ලබා ගන්න පුළුවන් මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ එහෙම නැත්නම් යෙද වූ මුදල් ප්‍රවාහය ලබා ගන්න පුළුවන්. සුද්ධ මුදල් ප්‍රවාහය නෙමෙයි. අපි හොයා ගන්නවා සුද්ධ මුදල් ප්‍රවාහය. නමුත් මෙතින්දී අපිට මේ තොරතුරු ටික වාර්තා කිරීම හරහා අපිට ලැබෙන්නේ මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ හෝ යෙද වූ මුදල් ප්‍රවාහය පමණයි. මෙතින්දී අපි විශේෂ ගැළපීමක් කරන්න ඕන විශේෂ මුදල් ගෙවීමක් වාර්තා කරනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශයේදී. ඊට මම පෙරදී කිව්වා වගේ වෙන මේ ව්‍යාපාරයක පොලි ගෙවීම සහ ආදායම් බදු ගෙවීම. මෙතෙන්දි පොලි ගෙවීම කිව්වහම පොලි ගෙවන්නේ මොකටද? පොලි ගෙවන්නේ අරමුදල් සපයා ගැනීම වෙනුවෙන්. ණය ප්‍රාග්ධනය සපයා ගැනීම වෙනුවෙන් පොලි ගෙවන්න වෙනවා. දැන් බැංකු ණයක් ගත්තොත් පොලි ගෙවන්න වෙනවා. කල්බදු පහසුවකට වත්මන් ගත්තොත් කල්බදු ණය වාර්ෂික ගෙවනකොට කල්බදු ණය වාර්ෂිකයත් එක්ක පොලි ගෙවන්න වෙනවා. එහෙනම් මේ පොලි ගෙවීම ගත්තොත් ලැබීම් නෙමෙයි ලැබීම් ආයෝජන ක්‍රියාකාරකම් යටතේ තමයි අපි වාර්තා කරන්නේ. පොලි ගෙවීම ගත්තොත් එහෙම මේක වාර්තා කරන්න ඕනේ හරියටම බැලුවොත් මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ. නමුත් මේ ලබා ගන්න ණය වලින් වැඩි ප්‍රමාණයක් අපි භාවිතා කරන්නේ ආදායම් ඉපැයීම සඳහා. මේ ලබා ගන්න ණය වලින් ගොඩනගා ගන්න වත්කම් මුළුමනින්ම අපි භාවිතා කරන්නේ ආදායම් ඉපැයීම සඳහා. ඒ නිසා මේ ණය මත ගෙවන පොලිය අපි මෙහෙයුම් කටයුතු යටතේ ඇතුළත් කිරීම වඩා තාර්කික වෙනවා. මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ ඇතුළත් කරනවට වඩා. ඒ නිසා
වෙන්න මේ ණය මත ගෙවන පොලිය අපි විශේෂ ගෙවීමක් ලෙස වෙන්න මේ මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ අපි ඇතුළත් කරනවා ඍණ මුදල් ප්‍රවාහයක් ලෙස මුදලින් ගෙවුව පොලිය පමණක්. වර්ෂයේ මුළු පොලියම නෙමෙයි මුදලින් ගෙවුව ප්‍රමාණය. සමහරවිට වර්ෂයේ මුළු පොලියම මුදලින් ගෙවලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාස 6ක පොලිය පමණක් වර්ෂයේ තුල මුදලින් ගෙවලා තියෙන්න පුළුවන්. මෙතෙන් අපි සැලීලා ගන්න ඕනේ සමස්ත මුළු පොලිය නෙමෙයි මුදලින් ගෙවලා තියෙන ප්‍රමාණය පමණයි. ඊළඟට ආදායම් බදු ගෙවීම. ආදායම් බදු ගෙවීම කියන විශේෂ වේදන් අයිතමේ ගත්තොත් එහෙම ආදායම් බදු ගෙවන්නේ සමස්ත ව්‍යාපාරයේ වෙනුවෙන්. එතකොට සමස්ත ව්‍යාපාරයේ වෙනුවෙන් ආදායම් බදු ගෙවනකොට මේක මූල්‍ය ආයෝජන සහ මෙහෙයුම් කියන කටයුතු වලින් කෝකට අදාළ වෙනවාද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. නමුත් මෙන්න මේ ආදායම් බදු අපි ගෙවන්නේ ලාභය පදනම් කරගෙන වර්ෂයේ ලාභය උපයාගත්තු ලාභය පදනම් කරගෙන ලාභයට යම් අනුපාතිකයක් වශයෙන් නිසා අපි මේ ආදායම් බදු ගෙවීම මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ අපි ඇතුළත් කරනවා. ඒ නිසා ආදායම් බදු මුදලින් ගෙව ආදායම් බදු ටික මෙතෙන්දී මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ ඍණ මුදල් ප්‍රවාහයක් ලෙස අපි වාර්තා කරන්න ඕනේ. ඒකට මේක වක්‍ර ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ පිළිල කළත් ඍජු ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ පිළිල කළත් මේ පොලි සහ ආදායම් බදු ගෙවි මේ විදිහටම අපි ඇතුළත් කරන්න ඕනේ. ඒ නිසා මේ මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය මෙන්න මේ දක්වා අපි මේ මුදල් ප්‍රවාහය හොයාගන්න ආකාරය මත තමයි වක්‍ර ක්‍රමයේ සහ ඍජු ක්‍රමයේ අතර වෙනස නිර්මාණය වෙන්නේ. ඉතින් ඍජු ක්‍රමයේදී මේ විදිහට කෙලින්ම ව්‍යාපාරයට මුදල් ලැබුණු විදිය සහ කෙලින්ම ව්‍යාපාරයෙන් පිටතට මුදල් ගලාගෙන ගිය විදිය තමයි අපි මෙතෙන්දී වාර්තා කරලා තියෙන්නේ. ඉතින් ඒකට එහෙම වාර්තා කරලා ලබාගත්තු මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ නැත්නම් යෙදවූ මුදල් ප්‍රවාහයට අපි මේ විදිහට පොදු ගනුදෙනු දෙක අපි ගලපා ගන්නවා ගෙවූ ආදායම් බදු සහ ගෙවූ පොලි. එතකොට අපි ලැබෙනවා මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ හෝ ඊයද වූ සුද්ධ මුදල් ප්‍රවාහය. ඉතින් මේක ඍණ අගයක් වෙන්නත් පුළුවන් ධන අගයක් වෙන්නත් පුළුවන්. මෙතනත් එහෙමයි මේක ඍණ අගයක් වෙන්නත් පුළුවන් ධන අගයක් වෙන්නත් පුළුවන්. මොකද ව්‍යාපාරය කරන ගනුදෙනු අනුව මේක ධන හෝ ඍණ වීම සිදු වෙන්නේ හැකියාවක් සම්භාවිතාවයක් තියෙනවා. ඒ නිසා තමයි මෙතෙන්දී ජනනය වූ යෙද වූ කියන වචනේ දාලා තියෙන්නේ. ඒ නිසා මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ හෝ යෙද වූ සුද්ධ මුදල් ප්‍රවාහයකට මේ ආකාරයට ගණනය කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඍජු ක්‍රමය සහ වක්‍ර ක්‍රමය අතර වෙනස ඇති වෙන්නේ මෙන්න මේ මෙහෙයුම් කටයුතු වලින් ජනනය වන මුදල් ප්‍රවාහය වාර්තා කරන ආකාරය මත. ඉතින් ආයෝජන කටයුතු සහ මූල්‍ය කටයුතු මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ආයෝජන කටයුතු වලින් සහ මූල්‍ය කටයුතු වලින් ජනනය වන මුදල් ප්‍රවාහය වාර්තා කරන්න ඉන්න කොහොමද? ඍජු ක්‍රමයටම තමයි. ඒ කියන්නේ කෙලින්ම මුදල් මේ මාර්ග වලින් ලැබුණේ කොහොමද? කෙලින්ම මුදල් ව්‍යාපාරයෙන් පිටතට මේ මාර්ග හරහා ගියේ කොහොමද කියන එක තමයි අපිට එතෙන්දී වාර්තා කරන්න වෙන්නේ. ඉතින් මේවා මේ තොරතුරු හොයා ගැනීමේදී අපිට හැබැයි විවිධ ක්‍රම අනුගමනය කරන්න වෙනවා. එහෙම නැතුව අපිට කෙලින්ම gediy පිටින් මේ තොරතුරු අභ්‍යාසයක ලබා දෙන්නේ නැහැ. දැන් මුදල් ගිණුම දුන්නොත් ගැටලුවක් නැහැ. මුදල් ගිණුම තුල කෙලින්ම මේ ඍජු මුදල් ප්‍රවාහය වාර්තා කරලා තියෙන්නේ. අපිට කෙලින්ම මේ ශීර්ෂ තුන යටතේ ඒ කියන්නේ මෙහෙයුම් ආයෝජන මූල්‍ය කියන කොටස් තුන යටතේ වර්ගීකරණය කරලා දාන්න විතරයි තියෙන්නේ. නමුත් අපිට මුදල් ගිණුම එහෙම දෙන්නේ නැහැ. අපිට දෙන්නේ සාමාන්‍ය මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් සහ අනෙකුත් තොරතුරු කීපයක් දෙන ඒ හරහා අපි විවිධ ක්‍රම අනුගමනය කරලා මේ මුදල් ප්‍රවාහයන් අපිට හොයාගන්න වෙනවා. එහෙම නැතුව අපිට කෙලින්ම ආමෙන්න කියලා gediy පිටින් තොරතුරු ලබා දීමක් පේපර් එක තුල සිදු වෙන්නේ නැහැ. එහෙම දෙයක් බලාපොරොත්තු යන්නත් එපා විභාගෙට. මොකද එහෙම බලාපොරොත්තුෙන් ගියොත් අමාරු වැටෙන්නේ ඔබම තමයි. right. ආයිබෝවන් දරුවෝ. දැන් මෙතෙන්දී මම පැහැදිලිව කිව්වා වක්‍ර ක්‍රමයේ සහ ඍජු ක්‍රමයේ අතර වෙනස නිර්මාණය වෙන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වන මුදල් ප්‍රවාහය
හරහා කියලා. ඉතින් මෙතෙන්දී මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා අපි කිව්වේ ලාභය. ව්‍යාපාරයේ ලාභය උපයා ගැනීම හා සම්බන්ධ කටයුතු වලට. එහෙනම් මෙතෙන්දී අපි වක්‍රකමේදී සිදු කරන්නේ යම් කිසි කාලච්ඡේදයක් තුළ උපයාගත්තු ලාභය පදනම ලෙස උගෙන මේ ලාභයට යම් යම් ගැළපීම් කීපයක් කරලා ඒ හරහා මෙහෙයුම් කටයුතු හරහා ගණනය වූ මුදල් ප්‍රවාහය ගණනය කර ගැනීමක් සිදු කරලා මුදල් ප්‍රවාහය වාර්තා කිරීමක් තමයි මෙතෙන්දී අපි සිදු කරන්නේ. ඉතින් ඒ නිසා මේ වක්‍රකමය කියලා කියන්නේ කාලච්ඡේදයේ බදු පෙර සුද්ධ ලාභය නැත්නම් අලාභය. මෙතෙන්දී ගන්නවා බදු පෙර සුද්ධ ලාභය එහෙම නැත්නම් අලාභය. මොකද ආදායම් බද්ද අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශය තුළ වෙනමම අයිතමයක් ලෙස වාර්තා කරන නිසා බදු පසුලාභය අපි ගන්නෙ නැහැ. බදු පෙරලාභය තමයි අපි මෙතෙන්දී සැලකිලිට ගන්නෙ. ඉතින් මේ බදු පෙරලාභය අපි ගත්තාම බදු පෙරලාභයේ ආදායම් ප්‍රකාශය තුළ ගණනය කරලා තියෙන්නේ උපජිත පදනමට. උපජිත පදනම. අපි උපජිත පදනම කියන්නේ මොකද්ද? මූල්‍ය පදනම කියන්නේ මොකක්ද කියන එක දන්නවා. දැන් මෙතෙන්දී මේ බදු පෙරලාභය කියන එක අපි මූල්‍ය පදනමට පරිවර්තනය කර ගැනීම කරන්න වෙනවා. මූල්‍ය පදනමට පරිවර්තනය කරගත්තාම මුදලින් උපයාගත්තු ලාභය අපිට මෙතෙන්දී හොයාගන්න පුළුවන්. මේ මුදලින් හොයාගත්තු ලාභය හරහා තමයි අපිට විද්‍යාමාන වෙන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය. ඒ නිසා බදු පෙර ලාභයට උපජිත පදනමට ගණනය කරන බදු පෙර ලාභයට අපි ඒක මූල්‍ය පදනමට පරිවර්තනය කර ගැනීම සඳහා ගැළපීම් ටිකක් කරන්න වෙනවා. මොකද මේ උපජිත පදනමට ගණනය කරලා තියෙන බදු පෙර ලාභය තුල තියෙනවා මුදල් ප්‍රවාහයක් නොවුණු ගනුදෙනු. මුදල් ප්‍රවාහයක් නොවුණු ගනුදෙනු. ඒ වගේම තමයි මේ ලාභය තුලින් මගහැරිලා තියෙනවා කාලච්ඡේදයේ තුල සිදු කරලා තියෙන මුදල් ප්‍රවාහයක් වූ ඇතැම් ගනුදෙනු. උදාහරණයක් ගත්තොත් ඉදිරියට ගෙවපු වියදම් උපජිත පදනමට ගණනය කරන ලාභය තුල කලබලා නැහැ. ඉතින් ඒ නිසා මේ ලාභයට අපි යම් යම් ගැළපීම් ටිකක් කරන්න වෙනවා. මුදල් ප්‍රවාහයක් නොවන අයිතම මේකේ තියෙනවා නම් ඒ වගේ බලපෑම ලාභයෙන් ඉවත් වන ආකාරයට යම් ගැළපීමක් අපිට කරන්න වෙනවා. ඒ වගේම මුදලින් මුදල් ප්‍රවාහයක් නොවන කඳ වගේම මුදලින් සිදු කරලා තියෙන ගනුදෙනුවක් වුවත් ලාභය තුල අන්තර්ගත වෙලා නැත්නම් ඇතුළත් වෙලා නැත්නම් ගලපලා නැත්නම් ඒක අපි ලාභයට ගලපා ගන්න සිදු වෙනවා මේ වක්‍රකමේ යටතේ අපි මුදල් ප්‍රවාහය වාර්තා කරනකොට. ඉතින් මෙතෙන්දී අපි විශේෂයෙන්ම කරන්නේ මෙන්න මේ මූල්‍යමය නොවන ස්වභාවයේ අයිතමයන් ලාභයෙන් මුලින්ම ඉවත් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දීප්‍රපිත උපකරණ ඡය වී මුදල් ප්‍රවාහයක් වෙන්නේ නැහැ. වටකම් විකිණීමෙන් ලැබෙන අලාභ ඒවයි මුදල් ප්‍රවාහයක් වෙන්නේ නැහැ. ඊට අමතරව දුන් වට්ටම් වගේ දේවල් අඩු කරලා තියෙනවා නම් ඒවයි මුදල් ප්‍රවාහයක් වෙන්නේ නැහැ. මේ ලාභෙන් ඒවා අඩු කරලා තිබුණාට. අන්න ඒ වගේ දේවල් ඊළඟ බොල් ණය වගේ දේවල් ඒවා රහත් මුදල් ප්‍රවාහයක් වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් තියෙනවා නම් අලාභයෙන් අඩු වෙලා අපි ඒවා නැවත ලාභයට එකතු කරගන්න ඕනේ. ඊට අමතරව පොලි වියදම උපජිත පදනමට පොලි වියදම මේකෙන් අඩු කරලා තියෙන්නේ. ඒ නිසා මේ පොලි වියදමත් අපි එකතු කරන්න ඕනේ. මොකද මේක විශේෂ වියදම් ආයතනයක් විදිහට මුදලින් ගෙවුව ටික අපි මෙහෙයුම් ක්‍රියාකාරකම් වලම පහතින් අඩු කරලා පෙන්නන නිසා. ඊළඟට වෙනත් ක්‍රියාකාරකම් යටතට ගැනෙන දැනට ලාභය තුල අන්තර්ගත ආදායම් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලාභාංශ ආදායම්, පොලි ආදායම් වගේ දේවල් අනෙකුත් ආදායම් යටතේ බදු පිර ලාභයේ තුරට කලපලා තියෙන්න පුළුවන්. ඒවා අදාළ වෙන්නේ ආයෝජන ක්‍රියාකාරකම් යටතේ නිසා ඒවා මේ ලාභයෙන් ඉවත් කරලා ඒවා අපි ආයෝජන ක්‍රියාකාරකම් යටතේ එකතු කරන්න ඕනේ.
ඒ නිසා බදු පෙරලාභයේ මූල්‍ය පදනමට පරිවර්තනය කරනකොට උපජිත පදනමට ගණනය කරපු බදු පෙරලාභය මූල්‍ය පදනමට පරිවර්තනය කරනකොට අපිට සිදුවන මේ වෙනත් ක්‍රියාකාරකම් යටතට ගැලෙන යම් යම් අයිතමයන් ලාභය තුල අන්තර්ගත නම් ඒවා අවස්ථානුකූලව එකතු කරලා තියනනම් අඩු කරලා තියනනම් එකතු කරලා අවස්ථානුකූලව ගැළපීම් කරලා ඒ අයිතමයන් අදාළ ස්ථානවලට අපි ස්ථානගත කිරීම කරන්න ඕන. ඊට අමතරව වෙන්න මේ ලාභයට උපජිතයන් සහ ඉදිරියට කළ ගෙවීම් හා ලැබීම් සහිත කාරක ප්‍රාග්ධන සංචලනයන් ගැළපීමක් මෙතින් අපිට කරන්න වෙනවා. ඒක පොඩ්ඩක් අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. කාරක ප්‍රාග්ධන සංචලනයන් ගැළපීම කියන එක එකපාරට මේක සාකච්ඡා කරන්න ගියොත් තේරෙන්නේ නැති නිසා. ඉතින් මේ විදිහට මේ බදු පෙරලාභය උපජිත පදනමට අපි ගණනය කරගත්තු බදු පෙරලාභය යම් යම් ගැළපීම් කරලා මේ විදිහට අපි මේක මූල්‍ය පදනමට ගණනය කරගත්තු නැත්නම් මුදල් පදනමට ගණනය කරගත්තු ලාභයේ බවට පරිවර්තනය කරලා ඒ ලාභයට අපි පොලි සහ ආදායම් මුදලින් ගලපපුවාම අපිට මුල් මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වන මුදල් ප්‍රවාහය වක්‍ර ක්‍රමයට හොයාගන්න පුළුවන්. ඉතින් වක්‍ර ක්‍රමය කියලා මේකට කියන්න හේතුව තමයි අර කෙලින්ම දල මුදල් ප්‍රවාහය සැලකිලිට ගන්න නැතුව අපි උපජිත පදනමට ගණනය කරගත්තු බදු පෙරලාභය අරගෙන වක්‍රාකාරව අපි අර මෙහෙයුම් කටයුතු වලින් ජනනය මුදල් ප්‍රවාහය සොයා ගැනීමක් සිදු කරන නිසා මේකට අපි කියන වක්‍ර ක්‍රමය කියලා. ඉතින් බලමු අපි තව පොඩ්ඩක් ඉදිරියට ගිහිල්ලා වක්‍ර ක්‍රමයට ආදායම් ප්‍රකාශය පිළියෙල කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙතෙන්දී අපි වක්‍ර ක්‍රමයට ආදායම් ප්‍රකාශය පිළියෙල කරනකොට මම කියව ඔයාලට මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වන මුදල් ප්‍රවාහය තමයි සුදු ක්‍රමය වක්‍ර ක්‍රමයේදී වෙනස් වෙන්නේ කියලා. ඉතින් මෙතෙන්දී මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වන මුදල් ප්‍රවාහය ගණනය කරනකොට අපි පදනම වශයෙන් ගන්න බදු පෙර සුද්ධ ලාභය හෝ අලාභය. මේ බදු පෙර සුද්ධ ලාභය හෝ අලාභයට අපි ගැළපීම් ටිකක් කරන්න ඕනේ. මුදල් ප්‍රවාහයක් නොවන අයිතමයන් මේකෙන් අඩුවීමක් හෝ එකතුවීමක් වෙලා තියෙනවා නම් අඩුවීමක් වෙලා තියා නම් එකතු කරන්න ඕනේ. එකතු වීමක් වෙලා තියා නම් අඩු කරන්න ඕනේ. මේ බදු පෙර ලාභය උදාහරණ විදිහට ලද වට්ටම් එකතු වෙලා තියෙන්න පුළුවන්. ඒකත් මේකෙන් අයින් කරන්න මුදල් ප්‍රවාහයක් වෙන්නේ නැති නිසා. දුන් වට්ටම් මේකෙන් අඩු වෙලා තියෙන්න පුළුවන්. ඒක එකතු කරන්න මුදල් ප්‍රවාහයක් අතින්දී සිදු වෙන්නේ නැති නිසා. ඒ වගේ දීපල පිළිත උපකරණ ෂෙයා වීම තියෙන මේ ලාභය තුල අඩු වෙලා. අපි කරන්නේ මේ හරහා මුදල් ප්‍රවාහයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ බදු පෙර ලාභය අඩු වෙලා තියෙන මේ ෂෙයා වීම නිසා ඒ නිසා අපි මේක එකතු කරනවා. මුදල් ප්‍රවාහයක් වෙන්නේ නැති නිසා. ඊළඟට දීපල පිළිත උපකරණ ඉවත් කිරීමෙන් ලැබෙන අලාභ. අලාභ හරහාත් අපිට මුදල් ප්‍රවාහයක් හඳුනා ගැනීම හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද අලාභයක් කියලා කියන්නේ ව්‍යාපාරයේ වත්කම ඒ වටිනාකමට වඩා අඩු වටිනාකමට විකුණපුවාම ඇතිවන තත්ත්වය. ඒතකොට අඩු වටිනාකමට නම් වික්කේ අපිට මුදල් ලැබෙන්නේ පිරිවැයට වඩා අඩු මුදලක්. ඒ නිසා අලාභය හරහා මුදල් ප්‍රවාහයක් වෙන්නේ නැති නිසා ඒවා ලාභයෙන් අඩු වෙලා තියෙන නිසා ලාභයට නැවත ඒවා එකතු කරන්න මේ විදිහට. ඊළඟට දීපල පිළිත උපකරණ ඉවත් කිරීමේ ලාභ. දීපල පිළිත උපකරණ විකිණීමේ ලාභයක් ලැබුණා නම් ලාභය හරහා මුදල් ප්‍රවාහයක් වෙනවා. මේක මුදල් ප්‍රවාහයක් වෙන ගනුදෙනුවක්. ලාභය හරහා මුදල් ප්‍රවාහයක් වුණාට මේකයි තියෙන්නේ ආයෝජන කටයුත්තක් ලෙස. මොකද දීපල පිළිත උපකරණ කියන්නේ ආයෝජනයේ අදාළ අයිතමයක්. ඒ නිසා දීපල පිළිත උපකරණ විකිණීමේ ලැබෙන ලාභය අපි ආයෝජන කටයුතු වලට ඇතුළත් කරන නිසා මේ ලාභයට එකතු කරලා තියෙන මේ දීපල පිළිත උපකරණ ඉවත් කිරීමේ ලාභය අපි අඩු කරන්න ඕනේ. අඩු කරලා මේක ඇරලා යනවා ආයෝජන ක්‍රියාකාරකම් යටතේ ජනනය වූ මුදල් ප්‍රවාහයක් ලෙස. ඊළඟට පොලිය. මේ ලාභෙන් උපජිත පදනමට ගණනය කරලා තියෙන වර්ෂයේ මුළු පොලිය අඩු වෙලා තියෙනවා. නමුත් පොලිය අපි ගත්තොත් එහෙම විශේෂ වියදම් අයිතමයක් විදිහට අපි ඇතුළත් කරන්න ඕනේ මෙතෙන්දී. ඒ නිසා උපජිත පදනමට මේකෙන් අඩු වෙලා තියෙන පොලිය ලාභයෙන් අඩු වෙලා තියෙන පොලිය එකතු කරන්න ඕනේ.
මේ එකතු කරන්න ඕනේ අඩු කරන්න එකතු කරන්න ඕනේ උපජිත පදනමට නැත්නම් වර්ෂයේ මුළු පොලිය මේ ලාභයට එකතු කරන්න අඩු කරලා තියෙනවා. ඊට අමතරව ලැබූ කුලි හා ලාභාංශ ආදායම් වගේ දේවල් තියෙන්න පුළුවන් මේ එකතු වෙලා ඒව අදාළ වෙන ආයෝජන ක්‍රියාකාරකම් යටතේ. ඒ නිසා ලැබූ කුලි ආදායම් ලාභාංශ ආදායම් වගේ දේවල් ලැබිලා තියෙනවා නම් මුදලින් අපි ඒවා මේ ලාභෙන් අඩු කරලා එකතු කරලා තියෙන ටික අඩු කරලා ඒවා ආයෝජන ක්‍රියාකාරකම් යටතේ ඇතුළත් කරන්න ඕනේ. තව දෙයක් තියෙනවා මෙතෙන්දී සාමාන්‍ය අපි ලාභයට එකතු කරන්නේ උපජිත පදනමට. මොකද ලැබුණා හෝ නොලැබුණා හෝ නොසලකා කාලච්ඡේදයට අදාළ මුළු ප්‍රමාණය තමයි මෙතෙන්දී එකතු කරන්නේ. ඉතින් ඒ නිසා මෙතනින් අඩු කරන්නත් ඕනේ උපජිත පදනමටම එකතු කරපු මුළු ප්‍රමාණය. හැබැයි මෙතනින් අඩු කරන ප්‍රමාණය උපජිත පදනමට නම් තියෙන්නේ අපි මේ ටික ආයෝජන ක්‍රියාකාරකම් යටතේ එකතු කරනකොට අපි මෙන්න මෙතනින් අඩු කරන මුළු ප්‍රමාණයම ආයෝජන ක්‍රියාකාරකම් යටතේ එකතු කරන්න බෑ. එතෙන් එකතු කරන්න මුදල් ප්‍රවාහයක් ඕ ප්‍රමාණය පමණයි. මුදලින් ලැබිච්ච ප්‍රමාණය පමණයි. ඉතින් මේ විදිහට අපිට බදු පෙර ලාභයට මේ කියන ගැළපීම් ටික කරපුවාම අපිට පුළුවන් කාරක ප්‍රාග්ධන සංචලනයන් ගැළපීමට පෙර මෙහිම ලාභය හොයාගන්න පුළුවන්. දැන් මෙතෙන්දී මේ බදු පෙර ලාභයට අපි ගැළපීම් කරේ ස්වල්ප ප්‍රමාණයක් පමණයි. ඒ කියන්නේ දේපල පෙරත උපකරණ ක්ෂය වීම වගේ දේවල් ඒවා ඉවත් කිරීම වලින් තියෙන ලාභ පොලි වියදම් ලැබූ ලාභාංශ ආදායම් පොලි ආදායම් වගේ දේවල් ටික පමණයි මෙතෙන්දී ලාභයට අපි ගැළපීම් කරේ. නමුත් මේ ලාභයේ ගණනය කරනකොට තව උපජිතයන් විශාල ප්‍රමාණයක් මෙතෙන් සැලකිලිට අරගෙන තියෙන උදාහරණයක් විදිහට ගත්තොත් මෙතෙන්දී උපජිත වියදම් අඩු වෙලා තියෙන විශාල ප්‍රමාණයක්. ඊළඟට මෙතෙන්දී ඉදිරියට ගෙවූ වියදම් අඩු වෙලා නැහැ. එතන මුදල් ප්‍රවාහයක් සිදු වෙලා තියෙනවා. නමුත් ඒවා මෙතනින් අඩු වෙලා නැහැ. නමුත් උපජිත වියදම් මෙතනින් අඩු වෙලා තියෙනවා. ඊට අමතරව ණයට විකුණුම් තියෙනවා. ණයට ගැනුම් තියෙනවා. ඒවා හරහා මුදල් ප්‍රවාහයක් වෙලා නැහැ. ඒවා මේ ලාභය තුල ගැළපීලා තියෙනවා. අඩු වෙලා එකතු වෙලා තියෙනවා. අන්න ඒ නිසා ඒවා මෙතින්දි ගැළපීමක් කරේ නැහැ. ඒවා අපිට පොදුවේ ගැළපීමක් කරන්න පුළුවන් කාරක ප්‍රාග්ධන ගැළපීම් කියලා කියන ඒවට. එතින්දී අපි ජංගම වත්කම් සහ ජංග වර්ගකම් කියලා කොටස් දෙකක් යටතේ වර්ගීකරණය කරගන්නවා. ඒ සියල්ලම එතින්දී අපි ජංගම වත්කම් ටික අපි ප්‍රතිලෝමවත් ජංගම වගකීම් වල සිදුවලා තියෙන වෙනස් වීම අනුලෝමවත් අපි මෙතින්දී ගැළපීම කරන්න ඕනේ. ඒතර ජංගම වත්කම් කියලා කියන්නේ මෙතින්දී අපි තොගය වෙළඳ ලැබිය යුතු දෑ ඉදිරියට ගෙවීම වගේ දේවල් අපි මෙතෙන්දී ජංගම වත්කම් ලෙස අපි හඳුනා ගන්නවා. ජංගම වගකීම් ලෙස අපි හඳුනාගන්නේ වෙළඳ ගෙවිය යුතු දෑ උපජිත වේදම් වගේ දේවල් අපි ජංගම වගකීම් ලෙස හඳුනා ගන්නවා. මෙන්න මේ වගේ වෙනස් වීම ආරම්භයේ තිබ්බ ප්‍රමාණය සහ අවසානයේ තිබ්බ ප්‍රමාණය අතර වෙනස අඩුවීම හෝ වැඩිවීම අපි ගැළපීම් කරනකොට ජංගම වත්කම් වල අඩුවීම හෝ වැඩිවීම ප්‍රතිලෝමව ගලපන්න ඕනේ. ජංගම වගකීම් වල අඩුවීම හෝ වැඩිවීම අනුලෝමව ගලපන්න ඕනේ. උදාහරණයක් ගත්තොත් තොග වෙනස් වීම ගත්තොත් ආරම්භක තොගයට වඩා අවසන් තොගයේ වැඩිවීමක් වෙලා තිබ්බොත් අපි ප්‍රතිලෝමව ගලවන්නේ වැඩි වෙලා නම් අඩු කරනවා, අඩු වෙලා නම් එකතු කරනවා. වෙළඳ ලැබිය යුතු දෑවල වෙනස් වීම ගත්තොත් ආරම්භක ශීර්ෂය සහ අවසාන ශීර්ෂය අතර වෙනස ගන්නකොට වැඩිවීමක් වෙලා තිබ්බොත් අඩු කරනවා, අඩුවීමක් වෙලා තිබ්බොත් එකතු කරනවා. කාරක ප්‍රාග්ධන ගැළපීම යටතේ. ඊළඟට ඉදිරියට ගෙවූ වියදම් තිබ්බොත් ආරම්භක ප්‍රමාණයට අවසානයේ වැඩිවීමක් වෙලා තිබ්බොත් අඩු කරනවා, අඩුවීමක් වෙලා තිබ්බොත් එකතු කරනවා. වෙළඳ ගෙවිය යුතු දෑත් එහෙමයි ආරම්භක ශීර්ෂය අවසාන ශීර්ෂය බලනවා. බලපුවම ආරම්භක ශීර්ෂයට අවසාන ශීර්ෂයේ වැඩිවීමක් වුණොත් එකතු කරනවා, අනුලෝමව ගලපන්න තියෙන්නේ අඩුවීමක් වුණොත් අඩු කරනවා. ඊළඟ උපචිත වියදම් ගත්තොත් ආරම්භක ශීර්ෂයේ සහ අවසාන ශීර්ෂය සංසන්දනය කරනකොට වැඩිවීමක් වුණොත් එකතු කරනවා, අඩුවීමක් වුණොත් අඩු කරනවා. මේ විදිහට කාරක ප්‍රාග්ධන ගැළපීම් ටික අපි කරගන්න ඕනේ කාරක ප්‍රාග්ධන සංචයනට පෙර සුද්ධ ලාභයට. මෙතෙන්දී මතක තියාගත යුතු වැදගත්ම කාරණයක් තියෙනවා තව ඒ තමයි පොලිස් සහ ආදායම් බදු සම්බන්ධයෙන් කාරක ප්‍රාග්ධන ගැළපීමක් කරන්න යන්නේ. ඒ කියන්නේ පොලිස් සහ ආදායම් බදු සම්බන්ධයෙන් ඉදිරියට ගෙවුවා සහ උපජිතයන් තියෙන්න පුළුවන්. ඒවා කිසිසේත්ම මේ උපජිත ගැළපීම් යටතේ ඉදිරියට ගෙවූ ගැළපීම් යටතේ සටහන් කරන්නේ නැත.
මොකද අපි ඊළඟට ඒවා මුදලින් ගෙවපු ටික පල්ලෙයන් ගලපන නිසා ඒවා කිසිසේත්ම මෙතෙන්දි සැලකිල්ලට ගන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. එක විශේෂම අවස්ථාවක් උපචිතයන් සහ ඉදිරියට ගෙවීම් ගැලපීම් කරන ළමයිට පැටලෙන්න පුළුවන් කාරක ප්‍රාග්ධන සංකීර්ණ යටතේ ආදායම් බදු සහ පොලි ගෙවීම් ගැලපීම් කරනකොට. ඒ නිසා ඒ වගේ සම්බන්ධයෙන් උපචිතයන් තියෙනවා නම් ඉදිරි ගෙවීම් තියෙනවා නම් ඒ අයිතමයන් දෙක සම්බන්ධයෙන් ගලපන්න එපා කාරක ප්‍රාග්ධන ගැලපීම් යටතේ. ඉතින් මේ විදිහට කාරක ප්‍රාග්ධන ගැලපීම් ටික කරාට පස්සේ මේ මෙහෙයුම් ලාභයට අපි ලබා ගන්න පුළුවන් මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ හෝ යෙදූ මුදල් ප්‍රවාහය. ඉතින් මේ මෙතනින් එහාට වක්‍ර ක්‍රමයේ සහ සුදු ක්‍රමයේ වෙනසක් නැහැ. ඉතින් මේ දක්වා මේ මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ මුදල් ප්‍රවාහය හොයා ගැනීමේ මේ කාර්ය නැත්නම් මේ කොටස තමයි වක්‍ර ක්‍රමයේ සහ සුදු ක්‍රමයේ අතර වෙනසක් නිර්මාණය කරන්නේ. ඉතින් මේ විදිහට අපිට වක්‍ර ක්‍රමයේ යටතේ බදු පෙරළාවේ පදනම් කරගෙන වක්‍රාකාරව මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ හෝ යෙදවූ මුදල් ප්‍රවාහය අපිට හොයාගන්න පුළුවන්. ඉතින් මෙතෙන් ඊළඟට අපි පොලි මුදලින් ගෙවපු පොලිය සහ ආදායම් බදු ටික ගැලපුවාට පස්සේ මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ හෝ යෙදවූ සුද්ධ මුදල් ප්‍රවාහය හොයාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වක්‍ර ක්‍රමයේ යටතේ අපිට මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ හෝ යෙදවූ සුද්ධ මුදල් ප්‍රවාහය අපිට පැහැදිලිව ගණනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ආයෝජන කටයුතු ටිකත් මම නැවත වාරයක් ඔයාලට පෙන්නන්නම්. මූලික කටයුතු ටිකත් නැවත වාරයක් පෙන්නන්නම්. ඉතින් ආයෝජන ක්‍රියාකාරකම් යටතේ ජනනය වූ මුදල් ප්‍රවාහය මේ ආකාරයට වාර්තා කරන්න පුළුවන්. ඒ ප්‍රපියත උපකරණ විකිණීමෙන් ලැබෙන මුදල් තියනවා නම් ඒවා එකතු කරනවා. අනිකුත් ජංගම වත්කම් වගේ දේවල් විකිණීමෙන් ලැබෙන මුදල් තියනවා නම් ඒවා එකතු කරනවා. සේවක ණය දීම් තියනවා ඒවා අපි එකතු කරනවා. සේවක ණය දීමක් තියෙනවා අඩු කරනවා. මෙතන අඩු කිරීමක් එන්න ඕනේ. ඊළඟට ලැබූ ලාභාංශ වගේ දේවල් තියෙනවා අපි එකතු කරනවා. ලැබූ පොලි වගේ දේවල් අපි එකතු කරනවා. ධන මුදල් ප්‍රවාහය. ඊළඟට දේප්‍රවිත උපකරණ මිලදී ගැනීම සඳහා ගෙවන මුදල් අපි අඩු කරනවා. අනිකුත් ජංගම නොවනවත්කම් මිලදී ගැනීමට කරන ගෙවීම් අපි අඩු කරන්න ඕනේ. ඉතින් මේ ආකාරයට අපි ධන සහ ඍණ මුදල් ප්‍රවාහය වාර්තා කරගන්න ඕනේ ආයෝජන ක්‍රියාකාරකම් හා සම්බන්ධ. ඒ කියන්නේ ජංගම නොවන වත්කම් හා සම්බන්ධ කටයුතු වලින් ජනනය වූ මුදල් ටික. ඒතර අපි ලැබෙන සුද්ධ මුදල් ප්‍රවාහය ආයෝජන කටයුතු වලින් ජනනය වූ. ඒකට අපි ගලපා ගන්නවා ඊට පස්සේ මූල්‍ය ක්‍රියාකාරකම් ටික. මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ ගත්තාම කොටස් මුදල් ලැබෙන මුදල් එකතු කරන්න ඕනේ. බැංකු ණය ගැනීම වගේ දේවල්, වෙනත් දීර්ඝ කාලීන ණය ගැනීම වගේ දේවල් අපි එකතු කරන්න ඕනේ. මුදල් ලැබෙන හින්දා. ඊළඟට ලාභාංශ ගෙවීම, අයිති කරමත කරන බෙදා හැරීම, ණය ආපසු ගෙවීම වගේ දේවල් අපි අඩු කරාට අමතරව ණය වාරික ගෙවීම කරලා තියනම් පොලි හැර කොටස අඩු කරන්න ඕනේ. කල්බදු ණය වාරික ගෙවීම කරලා තියනම් පොලි හැර කොටස අඩු කරන්න ඕනේ. ඉතින් මේ ආකාරයට මූල්‍ය කටයුතු වලින් ජනනය වූ ඍණ සහ ධන මුදල් ප්‍රවාහය ගලපා ගන්නට පස්සේ අපි ලැබෙනවා මූල්‍ය කටයුතු වලින් ජනනය වූ හෝ යෙද වූ සුද්ධ මුදල් ප්‍රවාහය. ඊළඟට අපි මේ ක්‍රියාකාරකම් තුනේ සුද්ධ මුදල් ප්‍රවාහය ඒ එකතුවට අපි කියනවා සුද්ධ මුදල් ජනනය වීම නැත්නම් යෙදවීම කියලා. එහෙනම් නැත්නම් මේකට අපි කියනවා කාලච්ඡේදයේ සුද්ධ මුදල්